රයිට් හරි ඉක්මට හැමෝම ජොයින් එන්න. හරි ඉතින් සූම් එක අපි අප්ඩේට් කරලා නෑනේ. ඉතින් ඒ කියන්නේ අර අපිට දෙන ට්‍රයල් වර්ෂන් එකෙන් තමයි මේ තරම් කාලයක් අපි කරගෙන එන්නේ මේක. හරි ඒ අතරේ මම ඔයාලට චුට්ටක් පෙන්නන්නම් ඔයාලට මගේ කලින් වීඩියෝස් මොකද අලුතෙන් ජොයින් වෙනවා කියලා ළමයි කීප දෙනෙක්ම මට දැන් chat එකේ මැසේජ් එකක් දාලා තිබුණා. ඉතින් ඒක හින්දා මම ඔයාලට පෙන්නනම් කොහොමද අපේ කලින් වීඩියෝස් බලන්න channel එකට ඒ කියන්නේ YouTube එකේ කොහෙද තියෙන්නේ කියලා මම චුට්ටක් කියන්න. කට්ටිය ජොයින් වෙන අතරේ මම මේ පොඩි වෙලාවක් ගන්න right. හරි. හරිතර ඔයාලට කරන්න තියෙන දේ තමයි ඔයාලගේ ෆෝන් එකෙන් හරි ඔයාලගේ ලැප් එකෙන් හරි ඔයාලා පාවිච්චි කරන මොන හරි ඩිවයිස් එකකින් ඔයාලට කරන්න තියෙන YouTube එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න Zoom lesson 1 කියලා. Zoom lesson 1 කියලා සර්ච් කරන්න. එතකොට ඔයාලා එහෙම සර්ච් කරාම මෙන්න මෙහෙම ඒවි. උඩටම එනවා ඒක. මේ තියෙන්නේ. අන්න එතකොට උඩටම එනවා මෙන්න මේක ඔයාලා දුන්නාම මේ A to infinity තමයි අපේ channel එක. A to infinity කියන channel එකට ඔයාලා ගියාම අපේ කලින් වීඩියෝස් බලන්න. right? කලින් වීඩියෝස් අතරම ඔක්කොම වගේ ඔක්කොම කියන්න බෑ මේ සාකනේ ගොඩක් මම දාලා තියෙනවා තව වීඩියෝස් ගොඩක් මම දාන්න තියෙනවා රයිට් ඒතර වොන්ඩර් සීසන් එකේ ලෙසන් 7 එකට එනකල් විතරයි මම දාලා තියෙන්නේ ලෙසන් 7 එකට විතරයි දාලා තියෙන්නේ එතකොට අනිත් ඒවා ඉක්මනට මම දාන්න මොකද ක්ලාස් එකට ඉන්න බැරි වෙන ළමයින්ට බලන්න ඕන හින්දා රයිට් හරි ඔක්කොමලා ජොයින් වුණා එහෙනම් අපි සාකච්ඡා කරන්න යමු ඉස්සරහට right එතකොට අපි දැන් සාකච්ඡා කරගෙන එනකොට අපිට මේ being කියන කෙනාව අනිවාර්යයෙන්ම භාවිතා කිරීමට සිද්ධ වෙනවා. ඉතින් මේ being කියන කෙනා කොහොමද නිර්මාණය වුනේ කියන වීඩියෝ එක මම channel එකට දැම්මට පස්සේ ඔයාලා චුට්ටක් බලන්න. මම අද පාඩම කෙලින්ම කරගෙන යන්නම්. මොකද දැන් ගිය සතියේ අපි ගොඩක්ම දවසම වගේ ගත්තේ ඔන්න ඔය being කියන කෙනාව හඳුන්වා ගන්න. right BEING කියන කෙනාව. හරි බලමු එතකොට. ඊළඟට right likewise, we started the second tense of passive voice, and today the thing we have to do is discussing the continuous tense in passive further. දැන් මොකක්ද ඒ කිව්වේ කියලා බලමු. right. එමෙන්ම අප passive voice වාක්‍ය රටාවට අයත් දෙවන වාක්‍ය වර්ගය ආරම්භ කළ අතර අද දින අපට සිදු කිරීමට ඇති දේ වන්නේ එම වාක්‍ය රටාව ඉදිරියට සාකච්ඡා කිරීමයි. හරි. අපි කලින් කිව්වා මේ passive voice කියන වාක්‍ය රටාව ගත්තාම එයාගේ ආකාර තියෙනවා කීපයක්. right එයාගේ ආකාර කීපයක් තියෙනවා. ඒ කියන්නේ passive voice කියන වාක්‍ය රටාවේ අනු වාක්‍ය ආකාර තියෙනවා තුනක්. මොනවද? simple tenses, continuous tenses සහ perfect tenses කියන තුන. right මෙහෙම කිව්වට ඔයාලට පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒක හින්දා මම චුට්ටක් මෙහෙම පෙන්නන්නම් ඔයාලට. right අපි white board එකට ගියාම මෙන්න මෙහෙම බලන්න පුළුවන්. දැන් active voice කියන වාක්‍ය රටාව ගත්තාම මම හැමදාම මේ මතක් කිරීම කරන්නේ අපි ඉන්න තැන චුට්ටක් ඔයාලට පෙන්වන්න ඕන හින්දා active voice කියන වාක්‍ය රටාව ගත්තාම එයාගේ තියෙනවා simple tenses කියලා ආකාරයක් වාක්‍ය. simple tenses කියලා ආකාරයක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ආකාරය තියෙනවා continuous tenses කියලා. continuous continuous tenses. ඊළඟට තියෙනවා ආකාරයක් වාක්‍ය ආකාරයක් perfect tenses කියලා. perfect tense. ඊළඟට perfect continuous tenses කියලා ඊළඟ ආකාරය තියෙනවා. perfect continuous tenses කියලා ඔන්න ඔය විදිහට තියෙනවා ආකාර continuous right ඔන්න ඔය විදිහට ආකාර හතරක් තියෙනවා. එතන මේ ආකාර හතර ආය කාල ભેදය අනුව මම මේ කලින් ගොඩක් කියලා තියෙනවා කාල ભેදය අනුව මොනවද අතීත වර්තමාන අනාගත කියන කාල ભેදය අනුව ආපහු මේ එක එක වාක්‍ය රටාවක් ආකාර තුන ගානේ බෙදෙනවා. ආකාර තුන බැගින් බෙදෙනවා. එතකොට මෙයා ආකාර 3යි මෙයා ආකාර 3යි මෙයාගෙත් 3යි මෙයාගෙත් 3යි තුන් අරක් අතර 12ක විදියට active voice කියන වාක්‍ය රටාවේ ආකාර හතර වැඩි කිරීම 3 කීයක් වෙනවද? එතකොට 12ක් නිර්මාණය වෙනවා මේ active voice කියන වාක්‍ය රටාවේ වාක්‍ය රටා. ඒ කියන්නේ මේ active voice කියන ලොකු වාක්‍ය ආකාරයක් තියෙනවා.
අන්න එයාගේ උපවාක්‍ය රටා ආකාර හතරක් තියෙනවා. ඒ උපවාක්‍ය රටා ආකාර හතර ආයේ කාල භේදය අනුව අතීත වර්තමාන අනාගත කියන කාල භේදය අනුව ආයේ චූටි වාක්‍ය රටාවට බෙදුනහම වාක්‍ය රටා මුළු සංඛ්‍යාව 12ක් නිර්මාණය වෙනවා. හරි. එතකොට ඊළඟට අපි බැලුවොත් එහෙම මේ පැසිව් වොයිස් ගැන චුට්ටක් බැලුවොත් එහෙම පැසිව් වොයිස් කියන වාක්‍ය රටාවේදී ඔයිට වඩා චුට්ටක් වෙනස් වෙනවා ඒක. පැසිව් වොයිස් කියන වාක්‍ය රටාවේදී සිද්ධ වෙන දේ තමයි එයාගේ තියෙන ඔය වාක්‍ය ආකාර වලින් සිම්පල් ටෙන්සස් කියන එකේ විදිහටම ඉන්නවා. සිම්පල් ටෙන්සස් කියන්නේ සරලම වාක්‍ය ආකාරය. ඒතර එයාගේ වෙනසක් වෙන්නේ නැහැ. එයාගේ අර විදිහටම අතීත වර්තමාන අනාගත කියන ආකාර තුනම තියෙනවා. ඊට පස්සේ කන්ටිනියස් ටෙන්සස් කියලා ඊළඟට තියෙන වාක්‍ය රටාවේ කන්ටිනියස් ටෙන්සස් කියන වාක්‍ය රටාවේ අනාගත කාලය හැර දැන් අනාගත කාලයක් නෑ මේ කන්ටිනියස් ටෙන්සස් වල පැසිව් වලදී. එයාගේ තියෙන වාක්‍ය ආකාර දෙකයි. අනාගත කාලේ හැලෙනවා. එයාව ගන්නෙ නෑ අපි. එහෙම වාක්‍ය රටාවක් නෑ. හරි. ඊළඟට පර්ෆෙක්ට් ටෙන්සස් කියන වාක්‍ය රටාව ගත්තාම එයාගේ ආකාර තුනම තියෙනවා. රයිට්. පර්ෆෙක්ට් ටෙන්සස් වලදී ආකාර තුනම තියෙනවා. ඒතකොට එයාට බලපෑමක් වෙලත් නැහැ. අන්න බලන්න. හැබැයි එතනින් එහාට perfect continuous tenses කියලා මෙන්න මේ active voice වල තිබුණ වාක්‍ය රටාව එහෙම් පිටින්ම හලලා තියෙනවා. ඒ කියන්නේ එහෙම් පිටින් මේක නැහැ. right? එහෙම නැති වෙන්නත් හේතුවක් තියෙනවා. මේ ක්‍රියාපදවල නිර්මාණය වල නොගැලපීම තමයි ඒකට හේතුව. ඒතර බලන්න මේකේ අපිට 4 වරක් 3 කියලා ගන්න බෑනේ. අපිට මේකෙදි ගන්න වෙන්නේ 3 එකතු කිරීම 3 සමනන්නේ 3 එකතු කිරීම 2 එකතු කිරීම ඊළඟට ආපහු 3. ඕන විදිහට එකතු කීයද 3යි 3යි 6යි 2යි 8යි. පැසිව් වල තියෙන වාක්‍ය රටා 8යි තියෙන්නේ. ඉතින් අද අපි පටන් ගන්නේ සිම්පල් ටෙන්සස් අපි සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට පැසිව් අපි ආරම්භ කරලා දැන් ගොඩක් කල් හින්දා ගොඩක් කල් කියලා කියන්නේ ඔව් සැලකිය යුතු කාලයක් හින්දා අපි සිම්පල් ටෙන්සස් කියන වාක්‍ය රටාව මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ අතීත වර්තමාන අනාගත කියන ආකාර තුනටම අපි මේ සිම්පල් ටෙන්සස් කියන එක සාකච්ඡා කරලා අවසන් කරලා තමයි තියෙන්නේ. ඊළඟ කන්ටිනියස් ටෙන්සස් කියන ඒ වාක්‍ය රටා ආකාර දෙකයි තියෙන්නේ. මම කිව්වා අනාගත කාලේ අපි හලනවා කියලා. කියන්නේ යව නැහැ. අයින් කරලා තියෙන්නේ. ඊට එයා නැති හින්දා වාක්‍ය රටා ආකාර දෙකයි තියෙන්නේ. ඒ මොනවද? වර්තමාන සහ අතීත. ඉතින් අද අපි පටන් ගන්න යන්නේ වර්තමාන කාල. right? එතකොට ඊළඟට continuous tenses ඉවර වෙලා ඉතින් එහාට අපි පටන් ගන්න perfect tenses. හරි. ඊට පස්සේ දැන් මම ඔයාලට මේ පැසිව් අවසානයක් දක්වා විතරයි තාම සිලබස් එක කියලා තියෙන්නේ. හැබැයි හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට කියලා කියනවා. ඊට පස්සේ හොඳම දේවල් පස්සේ කියනවා. ඊට පස්සේ ලස්සන ලස්සන දේවල් තව එන්න තියෙනවා කියලා කියනවා. නිකන් ඔයා කියනා විතරනේ කියලා ඔයාලට හිතිලා ඇති. ඉතින් ඒ හින්දා මම චුට්ටක් කියනනම් අපි ඉස්සරහට කරන්න තියෙන දේවල් සහ කරන්න ඉන්න දේවල් මොනවද කියලා. අපි ඊළඟට කරන්න ඉන්නවා මෙන්න මේ පැසිව් වොයිස් එක ඉවර වුණාට පස්සේ ඉක්මනටම ජෙනරල් ඉංග්‍රීසි එක්සෑම් එකට යන්න කලින් අපි මේ ටික කවර් කරගන්න ඕනේ. කන්ජන්ක්ෂන්ස් කරන්න ඉන්නවා. කන්ජන්ක්ෂන්ස් කියලා සම්බන්ධක පද කරන්න ඕනේ. සම්බන්ධක පද වලින් පස්සේ අපි කරන්න ඕනේ ever clauses කියලා තියෙනවා. මේව නම් ඇත්තටම ඕනේ නිසදස් ලියන්න. right ever clauses. ඊළඟට තව කරන්න ඕන කොටසක් තියෙනවා. ඇත්තට මේ ever clauses වලට කලින් අපි ඒක කරලා ඉන්නේ reported speech. මම මේ කෝල් වල ළමයින්ට කලින් කරලා තියෙනවා. reported speech. ඕකත් කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට පටන් ගන්න එක තමයි relative clauses. relative clauses වලින් තමයි කතා කරනකොට මේ හැමදේම කරන්නේ. දැන් අතන මම ඉංග්‍රීසියෙන් දැන් මේ පාඩම විස්තර කරන්න ගියොත් එම් පුංචි වෙලාවක් අරගෙන මම තනි කරම වගේ ගන්න මේ relative clauses. For an example now you can hear I'm explaining the lesson in English, right? මම දැන් මෙතන ඉන්න එහාට විනාඩි 5ක් සමනයි. එච්චර දුර යන්නේ නැහැ. ඔයාලා ඔක්කොමලා හරි කමන්නේ. ඔයාලා ඔක්කොමලා ලීව් වෙයි සමහර විට. හරි? එහෙනම් මම එච්චර ලා ගන්න විනාඩි 2ක් විතර මම ඉංග්‍රීසි වලින් කියන්නම්. ඒ ඉංග්‍රීසි වලින් කියන්න මම සම්පූර්ණයෙන්ම ගන්නේ මෙන්න මේ relative clauses කියන පාඩම. Right? Okay. Now you would hear my teaching, my speech in English, right? Okay. Then, as I told you, I have recommended you. That means I have told you many, many times that there are so many things to come, right? There are so many lessons we have to learn in the future. That means they are very wonderful, they are very beautiful, and in that way, they are very deep, they are very sharp. In that way, I have told you many, many things about the future lessons, but I haven't shown you those lessons. What are those? So I'm gonna show you what they are. right? ඉතින් මම දැන් ඒ කිව්වේ මොකද්ද? මම අර කලින් ඔයාලට කිව්වේ මම ගොඩක් දේවල් කියලා තියෙනවා අර මේ කතා ටික. අන්න ඒ කිව්ව ටික ඒ සිංහලෙන් කිව්ව ටික තමයි මම ඉංග්‍රීසි වලින් කිව්වේ.
ඉතින් නිකන් මම ස්පීඩ් කියන එක විතරයි එතනදි කරේ. ඔයාලා ටිකක් බය හිතෙන්නත් ඇති. අඩේ මේක මොනවා කියනවද දන්නේ නැහැ. මෙලෝ හතරක් තේරෙන්නේ නැහැ. එහෙම කියලා වගේ. right? එහෙම කියලා හිතන්න එපා. ඔයාලත් ඒ තත්ත්වෙට එන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ තත්ත්වෙට මම ගන්නත් ඕනේ ඔයාලව. right? ඉතින් ඒක තමයි මගේ ටාගට් එක. ඒක තමයි මගේ ඒ කියන්නේ අර ඒම් එක කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ඒ දැනට එන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ඔයාලගේ කැපවීම අනිවාර්යෙන් 100% තියෙන්න ඕනේ. කියන්නේ 100%ක්ම තියෙන්න ඕනේ. අනිත් විෂයන් කරගෙන යන අතරෙම මේ ඉංග්‍රීසි කියන විෂයටත් පුංචි අවධානයක් දෙන්න. මේක අතාරින්න එපා. මොකද ඔයාලගේ ජීවිතේම කොට දාන භාෂාව ඉංග්‍රීසි වෙන්න පුළුවන්. right? අන්නේ හින්දා. හරි එතකොට relative clauses then we have to know about, we have to learn if clauses, that means conditional, right? We have to learn another lesson, conditional sentences. This is another deep, that means this is very complex actually, that means it is very sharp and deep in to know and to write a sentence in conditional tenses. There should be a deep knowledge about grammar, English grammar. If you don't have deep in English grammar knowledge, it is difficult to know how to write sentences in conditional sentences. That is why I am always asking you to study all the previous lessons again and again. ඉතින් මොකක්ද ඒ කිව්වේ? ඉතින් conditional sentences කියන වාක්‍ය එහෙම ලියන්න ඔයාලට ඇත්තටම මේ grammar දැනුමක් තියෙන්න ඕනේ, හොඳ grammar දැනුමක්. ඒවා හරි සංකීර්ණයි, ටිකක් ගැඹුරුයි. ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න හොඳ දැනුමක් තියෙන්න ඕනේ ඔයාලට. ඉතින් ඒක නිසා තමයි මම ආයෙමත් කියන්නේ ඔයාලට කලින් මම දුන්න ටියුට් එහෙම ආයෙ බලන්න. ඒවත් අරින්න එපා. හැම පුංචි කරුණක්ම වැදගත්. මේ ටියුට් එකක වැදගත් නැහැ කියලා කියන්න කිසිම කරුණක් නැහැ. කිසිම වචනයක්වත් නැහැ. right? ඔය වමනාම දේ විතරයි දෙන්නේ. පතාට එකට හිඳවලා අර කියන්නේ අපි කතාවට කියන්නේ කතාවට කියලා කියන්නේ ඒක භාවිතයේ තියෙනවා. කසාය ගැන කියනකොට කියන පතාට එකට හිඳලා මෙහෙම අරගෙන උදේ හවස තේ හැන්ද ගානේ බොන්න හරි කොහොම හරි අරිෂ්ට් එහෙම හදලා ඔය වගේ බෙහෙත් අටවරු කියනකොට ආයුර්වේදයේදී කියනවා ඔය විදිහේ කතාව. දැන් පතාට එකට හිඳලා කියලා. ඒ කියන්නේ අර ඔක්කොම ගොඩක් තියෙන වගේ පත ඒ කියන්නේ ඔය චුට්ට අරගෙන ඒ ඔක්කොම එකට දාලා හිඳලා අරගෙන ඔය විදිහට තෙල් ගැන එහෙම ඔය මේ භාවිතයේ තියෙනවා වචනයක්. අන්න ඒ වගේ. ඔයාලට මේ රොඩු බොඩු ටික අයින් කරලා දැන් ඉංග්‍රීසි කිව්වදම දැන් අතන කිව්වත් ඉංග්‍රීසි හදා ගන්නවා කියලා බැලුවොත් එම කෝස් තියෙනවා. එතන කිව්ව පඳුරට ගැහුවොත් එහෙම කෝස් වල අර මේ හෑන්ඩ් බිල් බෙදන එවුන් 20ක් විතර විහි වෙනවා, විසික් කරනවා. ඒ කියන්නේ ඒ තරම් කෝසස් තියෙනවා. මොකද මේ ඉංග්‍රීසි කියන විෂය ටියුෂන් ක්ලාස් එකක් දාගන්න නම් ලේසිම විෂය තමයි ඉංග්‍රීසි විෂය. Tamanට අනිත් ළමයින්ගේ හිත ඇද ගන්න පුළුවන් විදිහට දෙයක් කියන්න පුළුවන් නම් එයාට නොදන්නවා වුණත් දන්නවා වගේ පෙන්වන්න පුළුවන් විෂය තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ. මොකද ඉංග්‍රීසිත් කොච්චර භාවිතය තිබුණත් දන්නේ කීප දෙනයි. right? දන්නේ කීප දෙනයි. සමහරට හොඳටම ඉංග්‍රීසි ටීචර්ගේ ළමයින්ව ගෙනල්ලා දාන වෙන ඉංග්‍රීසි ක්ලාස් එකකට එයා ඉතින් හරියට උගන්වනවානේ කියලා. සමහරට ඒ ඉංග්‍රීසි ටීචර්ට වඩා ඒ ළමයි ඒ උගන්වන කෙනා දන්නේ නැති වෙති. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ඉංග්‍රීසි කියලා කියන්නේ. ඇත්තටම ලංකාවෙන් වැඩිපුර හම්බ කරන මේ විෂය තමයි මේ ඉංග්‍රීසි කියලා කියන්නේ. right? ඉතින් මම ටියුෂන් කරපු කෙනෙක්. right? මම අවුරුදු 2ක් විතර වගේ ටියුෂන් කරා. ඉතින් කොවිඩ් එක එහෙම නතර වුණා. ඒ වගේම දැන් යුනිවර්සිටි එකේ කැම්පස් ආපු හින්දා ආයෙ ටියුෂන් වලට යන්නේ නැහැ. ඒ ටියුෂන් වලට බැස්සත් එම අනිවාර්යෙන් ඉංග්‍රීසි වලින්ම මම ගොඩ යන බව මම දන්නවා. right? ඒ කියන්නේ මාස 6ක විතර කාලයක් ඇතුළත ළමයි සෑහෙන්න හැදුනා. ඉතින් ඒ තරම් මට විශ්වාසයි මම හරි දේ දන්නවා, මම හරි දේ කියලා දෙනවා. එහෙනම් හොරයක් බොරුවක් වංචාවක් කරලා නම් නෙමේ. ඔයාලා මෙතෙක් මම කරපු පාඩම් ටික හරියට අහගෙන හිටියානම්, හරියට මුල ඉඳලා මාත් එක්ක සම්බන්ධලා හිටියානම් ඒ කට්ටිය දන්නවා මම කොහොමද කරේ. ඒ වගේම මම කොහොමද කරන්නේ කියලා මේ වැඩ ටික. හරි. චමෝදි ක්ලාස් එකට ඇවිත් ඉන්නා. රයිට්. තව පොඩි වෙලාවකින් ඔයාව අල්ල ගන්න. රයිට්. චමෝදිව මේ අපි ඉංග්‍රීසි වලින් ටිකක් කතා කරමු. මොකද ඉංග්‍රීසි වලින් කතා කරන හැටි තාම මම ඔයාලට ඒ තරම් කියලා දීලා නැති හින්දා හරි පොඩි වෙලාවක් අපි පස්සේ ගමු. චමෝදි get ready. Don't say that I don't have sufficient signal connections. It is raining here. The dog is barking. There are so many vehicles on the road.
There are so many mosquitoes around me. There's no battery in my phone. There's no battery in my lap. In that way, don't give reasons to your freedom. That means I won't leave you this time, right? හරි. එහෙනම් අපි කතා කරන්නේ දැන් conditional sentences කියන එකක් තියෙනවා. ඊළඟට අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ever clauses. ever clauses. ever clauses කියන ඒවා හැම අපිට ඇත්තටම වැදගත් වෙන්නේ නිසදැස් ලියන්න. මම ඔයාලට කියලා දෙනවා නිසදැස් ලියන්නේ කොහොමද කියලා. මම තවත් ජොලි වැඩක් තියෙනවා මේ ඉංග්‍රීසි හරියට දැනගෙන යනකොට සිංහලෙන් සින්දු තියෙනවානේ. ඔය සිංහලෙන් තියෙන සින්දු oh please rest some reasons for me. ඔයාට කිසිම හේතුවක් ඉතුරු කරන්නේ නැහැ මම. right මට කියන්න හේතු ගොඩක් ආවා. මම ඒවා කිව්වේ නැහැ. ඒවා ටිකක් ප්‍රයිවට් ඉඳලා. right මොනවද කියලා හිතා ගන්න. හරි. හරි එතකොට බලන්න දැන් මම උදාහරණයක් ගත්තොත් එහෙම මම මේ කලින් පෙන්නලා තියෙන ක්ලාස් එකේදී ඔයාලට කරන්න පුළුවන් ජොලි වැඩක් තියෙනවා. ඒකෙන් හැබැයි ඉංග්‍රීසි මාරු විදිහට හැදෙනවා ඔයාලගේ. මොකද්ද කියන්න? සිංහල සින්දු ඉංග්‍රීසි වලට හරවන්න පුළුවන්, ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්, පරිවර්තනය කරන්න පුළුවන්. මම මේ වාක්‍ය දැන් මේ ටිකක් අර හිටුණ සින්දුවන්නේ. හිටුණ සින්දුවක් හින්දා මම මේක එහෙමම ගන්න. මම මේ කලින් පෙන්නුවා. පනට නම දෙනවා නම් මම දන්නවා ඔයාලා දැන් මේක ඉතුරු කැලේ කියනවා කියලා අනිවාර්යෙන්ම. ඒ තරම් ඒක වැදිලා තියෙන නිකන් අර සින්දුව අහලත් නැහැ මම නම් ඕක අහලම නැහැ. එනට අර ඕක නිකන් කට්ටිය ඔය නිකන් කියනකොට එහෙම නැතිනම් ඔය වීඩියෝස් වලට එහෙම මේ සින්දුව අරගෙන තියෙනවා. ඒ හින්දා ඒක ටිකක් සමීප සින්දුවක් නෙමේ ඔයාලට එහෙම. ඒ කියන්නේ මම ඔයාලට කියලා කියන්නේ මම හැමෝටම නෙමෙයි. එහෙම කට්ටිය ඉන්න පුළුවන්. දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම් ඉතින් ඔබ ආලා තියෙන සින්දුවන්නේ. දැන් මම හන්තානට පායන සඳ රත්නයිද කියන්න කියන එකත් ඔයාලට ඕන හරවලා පෙන්නන්න පුළුවන්. ඉතින් මම ඒක ගන්න නේද මේක ගත්තේ ටිකක් මේ ඔයාලට මේ ටයිම්ලි සෝං එකක් ඉඳලා. ඒ ඔබමයි දිවුරන්නම්. අඩ මේ පාඩම නෙමෙයි කරන්නේ කියලා හිතෙන්නේ නැති. ඔව් පාඩම නෙමෙයි තමයි කරන්නේ. මේ ඔයාලට මේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ආසාව වැඩි කරන්න පුංචි වෙලාවක් අරගෙන මම කරන්නේ. ඒක හැමදාම කරන දෙයක් මම. right. ඉතින් ඉතුරු ටික නැතිලා ගියා. right. ඒක මම යටින් ආපහු ගන්නවා. හරි ඔයාලට තේරෙනවා ඇති දැන් මේ සාමාන්‍ය ක්ලාස් එකක්. ඇත්තටම කිව්වොත් සාමාන්‍ය ඔන්ලයින් ක්ලාස් එකක් ගත්තාම මේක ටිකක් අර ස්ටෑන්ඩඩ් විදිහට යන්නේ. ඒ කියන්නේ ඒකාකාරී. එයා කියනවා අපි අහන් ඉන්නවා. එහෙමනේ යන්නේ. ඒ කියන්නේ අර හඬ උස්පාත් කරන්නෙත් නෑ. ඉතින් ලෙක්චර් එකක් දෙනවා වගේ සර් සමහරට පේන්න ඉන්නවා වීඩියෝ ඔන් කරගෙන එයා බෝඩ් එකේ ලියනවා ඔයාලට අහන් ඉන්න කියලා කියනවා. ඉතින් එහෙම නෙවෙන්නේ. හැබැයි ඔයාලට තේරෙනවා ඇති මම එහෙම නෑ. රයිට් මම කලිමුත් කියලා තියෙනවා ඔයාලට වඩා අවුරුදු 5ක් වැඩිමල් ඇති. මේ ඉන්න පොඩි අයට මම මේ කියන්නේ පොඩි අය ගැන හිතුවොත් එහෙනම් අවුරුදු 5ක් වැඩිමල් ඇති. අද ඇත්තන වැඩිමල් අක්කා කෙනෙක් ඔය අයියා කෙනෙකුත් ඇවිත් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඒ කට්ටියට වඩා මම බාලයි අනිවාර්යෙන්ම. එතකොට මේ අයියලා අක්කලාත් බලන්න ඇති ඈ මේ මොකක්ද අද මේ උගන්වන විදියද කියලා අන්න එහෙම කියලා. ඉතින් මේක තමයි උගන්වන විදිය. මොකද ඔයාලට දැනෙන්න මේක කියලා දෙන්න ඕනේ. මටත් තිබුණා ඕන ඉංග්‍රීසි වලින්ම නිකන් මේ පිටරට ෆොරිනර්ස් ලා ටිකක් අහන් ඉන්නවා කියලා හිතාගෙන ඉංග්‍රීසි වලින්ම මේක මේ කෝමියෝ රහස් කියන්නේ අන්න ඒ වගේ ඇහෙන විදිහට කියලා නිකන් අර පරණ රේඩියෝ එක මේ ටියුන් කරනවා වගේ ඉතින් එක දිගට කියාගෙන ගියා ඇති. වැඩක් නැහැනේ. මොකද මම දන්න බව පෙන්වන්න නෙමෙයි මේ දේ කරන්නේ මේක ඔයාලට කරන්නේ. ඉතින් එහෙනම් තේරෙන සිංහලෙන් සරලව තමයි මේ කියලා දෙන්නේ right. ඒ ඔබමයි දිවරන්නම්. හරි. එතකොට බලන්නකෝ. දැන් මේක කොහොමද හරවන්නේ කියලා කිව්වොත් එහෙම right. දැන් ඇත්තටම අන්න අපිට දැන් මේක හරවන්න පුළුවන් කියලා කියන්නේ ඇත්තටම ලොකු දෙයක් නේ. ඉතින් දැන් ඔයාලගේ දැන් අවංකව හිතුවොත් එහෙම ඒ වගේ වාක්‍යයක් ලියා ගන්න තිබුණා නම් නිකන් වැලන්ටයින් එකට දෙන කාඩ් එකක හරි ඉංග්‍රීසියෙම කියලා අන්න එහෙම නිකන් කොල්ලෙක්ට හිතෙන්න පුළුවන් මල්ලි කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඉතින් අර පොඩි කික් එකක් එනවනේ අර කතාවට කියන්නේ පොඩි කික් එකක් එන ඉංග්‍රීසි වලින් මැසේජ් එකක් දාන්න තිබ්බනම් කැප්ෂන් එක දානවා ඉංග්‍රීසියෙන්. ඉතින් අපි ගොඩක් කට්ටිය කරන්නේ මොකද්ද? ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන නැත්නම් Google search කරලා ඉතින් ඔය ටෝක් තියෙන්නේ. ඒ කියන්නේ අර වදන් තියෙන ඉංග්‍රීසි වලින් තියෙන එකක් අරගෙන ඒක දාගන්නවා කැප්ෂන් එකට. සමහරවිට තේරුම ඇහුවොත් එimhe තේරුම දන්නෙත් නැහැ. සමහරවිට දන්න කෙනෙක්ගෙන් තේරුම අහගෙන ඒක දානවා කැප්ෂන් එකට. ඉතින් අපි මේ කියනවා අපි හිතන ඉතින් ඉංග්‍රීසි දන්න චරිතයක් වෙන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් දාගෙන ඉන්න කියලා අනේ පොඩි මේ ඔව් රයිට් හරි. එතකොට දැන් මේක ඉංග්‍රීසියට හැරෙව්වොත් එහෙම මෙන්න මෙහෙම අපිට මේකෙදි පැසිව් ගන්න වෙනවා. පනට නමක් දෙනවා නම් මොකද්ද? නම් කියලා තියෙනවානේ. ඒතර if මම මේක කෙලින්ම මේ ඉංග්‍රීසි එක දාගෙන යන්න. මොකද මේ ඉස්සරහට මම ඔයාලට
කියලා දෙනවා කොහොමද ලියන්නේ කියලා. If a name is given to the soul, මම මෙතන පණ කියන එකට life කියන එක ගන්නෙ නැහැ. මොකද life කියන එකක් ගන්න පුළුවන් පණ කියන එකට. හැබැයි මම ගත්තේ soul කියන එක කියන්නේ ආත්මය කියන්නේ. ටිකක් බර වචනයක් ගත්තේ. right? Why are you shy, Soumi? What happened to you? May I expose you one of the reasons for freedom that I didn't tell you. Right. Hari. If a name is given to the soul, පනට නමක් දෙනවා නම් I swear දිවුරන්නම්. I swear that it is you. I swear. swear කියලා කියන පොරොන්දු වෙනවා. නැත්නම් දිවුරනවා. Swear that it's you. It's you. ඕන ඔය විදිහට අපිට අතර මේ විදිහට හරවන්න පුළුවන්. right? හරි. ඊට පස්සේ තව එකක් මම කලින් ගත්ත එකක් මම ගන්නවා. අතර මේකත් කියලාම මම පාඩමට යන්න ඉක්මනට. මෙන්න මේක. හන්තානට පායන හඳ ඇත්තටම කිව්වොත් මෙව්වා අර කියන්නේ එහෙම් පිටින්ම තියෙනවා මේ සිංහල සින්දු ගත්තාම මේ ඉස්සරහට එන පාඩම් වලට ඕන කරන මැටීරියල්ස් එම නැතිනම් අපිට ඒ පාඩම් චෙක් කරගන්න මාර නිදසුන් වගේ තමයි මේ ඉස්සර කාලේ සින්දු. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න. ලස්සනයිද කියන්න. ඔන්න ඔහොමනේ එන්නේ. right. කියන්න. හරි මේක දැන් හරවන්නේ කොහොමද කියලා බලමු. මේක මම කෙලින්ම දාන්න. ඔයාලට හරවන විදිය මම කියලා කියන්නම්. Tell me whether the moon which rises to Hantana is beautiful. ඔන්න කෙලින්ම කිව්වොත් එහෙම. දැක්කනේ. අර මේක අර භාවිතයේ හුරුවත් එක්ක මම මේ වගේ හරවලා තියෙන සින්දු ගොඩක්. මොකද්ද එකක් කිව්වොත් එහෙම ඔබගේ මතකයෙන් මට යන්නට බෑ කිසිදා. කාගේද ශයන් මීරංගගේ. ඊට පස්සේ ඔය වගේ සින්දු ගොඩක් මම හරවලා තියෙනවා. ඉතින් මාරු ජොලි ඒක. ඒක වගේ අපේ ඉංග්‍රීසි අපිට මාර්ගය චෙක් කරගන්න පුළුවන්. හරි? හරි එතකොට ගත්තොත් එහෙම the moon ආනේ සමාන tell me whether the tell me whether අයි මේ weather එන්නේ අර මේවා ලටපට ඔක්කොම කියලා දෙන්නම් ඉස්සරහට tell me whether the moon which rises to Hantana is beautiful. දැන් මේ බලන්නකෝ ඕන්න ඔය වගේ අපිට නිසදැස්සෙම ඇත්තියනකල් පිටු 40ක් නෙමෙයි CR පොත් පිරෙනකල් මේ වගේ නිසදැස් දිව්වගේ ඉංග්‍රීසියෙන් පුදුම ලස්සන දේවල් කරන්න පුළුවන්. ඉතින් මම කිව්වා වගේම ඉස්සරහට මම මේ ඔයාලා ඉන්න groups වල මේ message කරන එක admin only කියන එක අයින් කරනවා. ඉතින් අයින් කරලා ඔයාලගේ නිර්මාණවලට මම ඉඩක් දෙනවා. ඉතින් ඒ වගේ අපිට කරන්න පුළුවන් දේවල් එන්නටයි. ඉතින් ඔයාලගේ මම ඉල්ලන එකම දේ තමයි මම මේ දෙන දේ කිසියම් වඩුවක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කියන්න. මොකද මම කියන දේ තේරෙන්නේ නැත්නම් මේක කරන්න වෙන්නේ නැහැ මට. හරි? එහෙනම් දැන් සර් ෆේල් තමයි මටත් කියන්නේ. ඔයාලා මටත් කියයි සර් ෆේල් කියලා. රයිට්? මොකද දැන් ඒ සර් ෆේල් කියන එක ගොඩක් ජනප්‍රිය දෙයක් නේ නේද? හරි අපි බලමු. බාහිර දේවල් ගොඩක් කිව්වා. හරි බලමු. ඉතින් අපි ඇත්තටම දැන් පටන් ගන්න යන්නේ මේ continuous tenses කියන වාක්‍ය රටාව. ඉතින් මේ continuous tenses කියන වාක්‍ය රටාව ගැන මම general English lesson 10 එකේදී ලොකු විස්තර කිරීමක් අර්ථ දැක්වීමක් එක්ක ඔයාලට කියලා දීලා තියෙන්නේ. right අපි බලුවොත් එහෙනම් මෙන්න මේ ටියුට් එකේ මම lesson 10 එක ටියුට් එකේ මම මේ continuous කියන ඒ අදහස ඔයාලට මේ තේරුම් කරලා දීලා තියෙනවා මේ classic season එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ classic season එක සහ wonder season එකේ වෙනස මොකක්ද කියලා. කොහොම බලන්න. මේ wonder season එකේ යන්නේ ටියුට් එක landscape එක නැත්නම් හරහට යන්නේ. මේ හැබැයි රූප තියෙනවා ලස්සන මේ අර මීම් වගේ තියෙනවා ඊට පස්සේ page එකට කලර් එකක් දාලා තියෙනවා මේ අතරමඟ රූප දාලා තියෙනවා ඊට පස්සේ අවසානයේ උමියාව මතක් වෙන්න දාලා තියෙනවා ෆොටෝ එක right ඔය විදිහටනේ එහෙම මේ වොන්ඩර් සීසන් එකේ ටියුට් එකේ තියෙන හැබැයි ක්ලාසික් සීසන් එකේ මෙලෝ දෙයක් නැහැ කළු සුදු විතරයි ඉතින් ඒක නිසා තමයි ඒකට ක්ලාසික් සීසන් එක කියලා තියෙන හැබැයි ඉස්සරහට එන සීසන් එක ඔයිට වඩා දේවල් ඉස්සරහට තියෙයි හරි එතකොට බලන්න මේ තියෙන කන්ටිනියස් ටෙන්සස් කියන වාක්‍ය රටාවම මූලිකවම ගොඩක් හඳුන්වලා දුන්න ටියුට් එක. ඉතින් මේක නැති අය මගෙන් ඉල්ලගෙන හරියට බලා ගන්න. එතකොට ඔයාලට පුළුවන් මේක හරියටම තේරුම් ගන්න. දැනට ඔයාලා පාඩමේ රැඳිලා ඉන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙතනින් එහාට කොහොමද මේ වැඩ ටික සිද්ධ කරන්න කියන දේ. හරි continuous tenses passive.
මොකද ඇක්ටිව් වොයිස් වල කන්ටිනියස් ටෙන්සස් පටන් ගත්ත නෝට් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඇක්ටිව් වොයිස් වලදී. එතන ඇක්ටිව් වොයිස් කියලා මම දාලා නැහැ මොකද ඒ දවස්වල අපි කතා කරගෙන ආවේ ඇක්ටිව් වොයිස්ම හින්දා. පෙබරවාරි 19 තමයි සාකච්ඡා කරලා තියෙන එක. හරි එතකොට දැන් මේ පැසිව් වොයිස් ගත්තාම මේක මම ස්පෙෂලි දාලා දෙන පැසිව් වොයිස් කියලා. හරි බලමු. In this kind of tenses මේ වාක්‍ය රටා ආකාරවල as we have already learned අපි මේ වෙනකොටත් ඉගෙනගෙන ඇති ආකාරයට in previous lessons කලින් පාඩම් වලදී we know අපි දන්නවා exactly නිශ්චිතවම හරියටම දන්නවා that a bunch of tenses bunch කියලා කියන පොකුරක් bunch of tenses are containing මේ tenses ගොඩක් එකට bunch වෙලා එහෙම දැන් එක මේ bunch එකක් කියලා කියන අපි එක පොකුරක් ගත්තාම ඒ tenses කියන එක පොකුරක් ගත්තාම ඒකේ අනු වාක්‍ය රටා තුනක් තියෙනවා කියලා මේ තියෙන්නේ containing three sub kinds of tenses උපවාක්‍ය රටා තුනක් තියෙනවා. It happens on the classification of the time. ඒක සිද්ධ වෙන්නේ මේ කාලය අනුව බෙදී යෑමත් එක්ක. That means මොනවද ඒ කාල තුන කියලා මම දාලා තියෙනවා. Present, past and future. අතීත වර්තමාන සහ අනාගත විදිහට. right. එතකොට දැන් ඒක සිංහල තේරුම තියෙනවා. මෙම වාක්‍ය රටා ආකාරය තුල අප පෙරදී මේ වන විට ඉගෙනගෙන ඇති ආකාරයට tenses ලෙස ඇති මාතෘකාවක් උපවාක්‍ය රටා පොකුරක් බව අපි දනිමු. ටෙන්සස් කියන මාතෘකාව ඒක ඇතුලේ ඉන්න උපවාක්‍ය රටා ගණනාවක එකතුවක් කියලා අපි මේ වෙනකොට දන්නවා. එනම් මේ සිදුවන්නේ කාල ભેදය මත පදනම්ව වර්ග කිරීම හේතු වෙන්නේ. කාල ભેදය මත පදනම් වෙලා වර්ග කිරීම හින්දා තමයි මේ විදිහට පොකුරක් නිර්මාණය වෙන්නේ. එනම් අතීත වර්තමාන හා අනාගත ලෙසය. දැන් රයිට් එතර ඔයාලට මේක කියවලා මේක කියවුවම දැන් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් so as the lesson for today අද දවසේ නියමිත පාඩම් විදියට we are gonna අන්න මේ gonna කියලා කියන්නේ going to කියන කෙටි කරලා gonna කියන I'm gonna මම එක චුට්ටක් පෙන්නන්න I'm gonna leave කියලා කියන්නේ මම පිටත් වෙන්නයි යන්නේ දැන් හිතන්න ඔයාලා යන්න ලෑස්ති වෙනවා කියලා කොහේ හරි ඒතර ඔයා ඉංග්‍රීසියෙන් කියනවා හිතන්න ඉංග්‍රීසියෙන් කතා කරනවා කියලා I'm gonna leave කියලා කියන පිටත් වෙනවා I'm gonna leave කියලා කියන්නේ මම පිටත් වෙන්නයි යන්නේ I am going to කියන එක තමයි මේ කෙටි කරලා gonna කියලා තියෙන්නේ ඊට පස්සේ give me කියලා කියන තව එකක් give me ගෙම්බි නෙමෙයි give me give me කියලා කියන give me කියන එකේ සමාන ඒක නිරූපණය වෙන්නේ give me කියන එක give me some water give me some water කියලා කියන්න පුළුවන්. එතන give me some water කියන එක අපිට කෙටියෙන් කියන්න පුළුවන් අර සාමාන්‍ය උච්චාරණයේදී why Heshiya are you going to leave the class? What's the reason? Heshiya? Example. Don't make me afraid. Right. Bye කරන්න එපා. හරි. එතකොට බලන්න ඊළඟට give me කියලා තියෙනවද give me some water කියලා කියන්නේ give me some water කියලා කිව්වොත් එහෙනම් මට වතුර ටිකක් දෙන්න. සුදේව give me some water. සුදේව මට වතුර ටිකක් දෙන්න. ගොඩක් හිටනවා. ජනප්‍රිය දෙයන්නේ ඔය සුදේවගේ වතුර ඉල්ලන එක නේද? ඊළඟ එක let me කියලා තියෙනවා. let me කියලා කියන්නේ let me කියන එක. let me ඉඩ දෙන්න මට. ඉඩ දෙන්න මට. මොනව කරන්නද? ඔන්න මේකට. දැන් උදාහරණයක් ගන්න. let me go. let me go කියවනම් let me go කියලා කියන්නේ let me go කියන එක මට යන්න ඉඩ දෙන්න. let me go. let me go. ඕන විදිහට අතර මේ ෂෝට් ෆෝම්ස් තියෙන හරි ලස්සන දේවල් තියෙනවා. ඉංග්‍රීසි භාෂාව කියන පුදුමාකාර ලස්සන භාෂාවක්. right මම මේක මකන්න. ඔයාලට ලියා ගන්න හරි නෝට් එකක් දාගන්න ඕන නම් චුට්ටක් මේ ඔන්න අපෝ බලා ගන්න. I'm gonna leave මේ I'm going to කියන එක I'm gonna කියලා දාලා තියෙනවා. එතන මම පිටත් වෙන්නයි ලෑස්ති නැත්නම් මම පිටත් වෙන්න යන්නේ. give me some water මට වතුර ටිකක් දෙන්න. no සමි ස්ලැන්ග්ස් ස්ලැන්ග් එකක් විදිහට ඒක ගන්න පුළුවන්. ඔව් එක්තරා විදිහට ගන්න පුළුවන් ස්ලැන්ග් එකක් කියලා කියන අර අපි සාමාන්‍ය කතා බහේදී සාමාන්‍ය භාවිතයේට තියෙනකට වඩා අපි නිකන් අර ඒක ටිකක් ලස්සන කරන්න වගේ ගන්න එක තමයි ස්ලැන්ග් එකක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් එම ඔව් කියන එකට අපි මොකද්ද කියන්නේ? අපි දන්නේ මොකද්ද ඔව් කියලා කියන්නේ නම් yes කියලා නේද? yes. අපි දන්නේ yes කියන එක විතරමනේ. හැබැයි yes කියන එක හැර ඔව් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් දේවල් තියෙනවා. yes ඊට පස්සේ yup සමහර අයට නම් yup කියලා දානවා.
මොන හරි මගෙන් අහුවද අද ක්ලාස් තියෙනවද සර් කියලා අපම යුප් කියනවා. යුප් ඊළඟට යා කියලා තියෙනවා. ඊළඟට ඔව් යා. ඔහොම කියන්න පුළුවන්. එහෙම නැතිනම් යා. ඔහොම කියන්න පුළුවන්. එහෙම නැතිනම් ආයි කියන්න පුළුවන්. ආයේ කියලා එක ලියන්න. හැබැයි ආයි කියලා කියන්නේ. Do you live now? I am gonna live. ඔහොම කියලා ඉංග්‍රීසි මූවිස් වල එහෙම ඔය ආයි කියන එක තමයි ගොඩක්ම තියෙන්නේ. දැන් මේ ස්ලැන්ග්ස්. ඒ කියන්නේ ඒ විවිධ දේවල් අපිට භාවිත කරන්න පුළුවන්. yes කියන්න පුළුවන්, you කියන්න පුළුවන්, යා කියන්න පුළුවන්, යා කියන්න පුළුවන්, ආයි කියන්න පුළුවන්. ඔය විදිහට ඕන විදිහට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒවා දැනගන්න පුළුවන්. අර ඉංග්‍රීසි කතා කරලා භාවිතය කරුවත් එක තමයි ඒවා. ඉංග්‍රීසි මූවිස් බලන්න. ඇත්තටම මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. රෙකමන්ඩ් කරනවා කියන්නේ ඒක කරන්න හොඳයි කියලා මම කියනවා. ඔයාලා ඉංග්‍රීසි මූවිස් බලන්න. මම මේ කියපු මූවිස් ටික බලලා ඉන්නකෝ. මෙන්න මේක හරි ලස්සන මූවි එකක්. මොආනා ඇනිමේෂන් මූවි එකක්. කියන්නේ ළමයි සම්බන්ධ එකක් කියන්න පුළුවන්. ඒක හරි ලස්සනයි. මොආනා. ඊට පස්සේ හෙෂියා නම් ගොඩක් මූවිස් බලලා තියෙනවා කියලා මට හිතුණා. මොකද එයා මේ ඒකේ කැරක්ටර්ස් වල නම දන්නවා කියලා ඒ දවස්වල ඉඳලම කිව්වා. එතන මේන් ලියා රයිට් හරි ලස්සනයි එයා පෞද්ගලිකව. ඊළඟට 10 වෙනි ටියුටර් දාලා තියෙන අලීටා මේක නම් ටිකක් අවසානයේ ටිකක් ශෝකාන්විතයි. right දුක හිතෙනවා. කමන්නේ බලන්න. ඊළඟට 11 වෙනි ටියුට් එක ඒක දාලා තියෙන්නේ Ready Player One. මේක නෑ ඇත්තටම පිස්සුවක්. ඒ කියන්නේ හරි ලස්සනයි ඒක. ඊළඟට 12 එක ඉතින් ඒකේ මූවි එකක් නෙමෙයිනේ තියෙන්නේ. ඔව් with subtitle ඔව් මූවි එක බලන්න ඔයාලා with subtitle බැලුවත් කමක් නැහැ. without මුලින්ම බලන්න මේ subtitles දාලා. ඊට පස්සේ subtitles නැතුව බලන්න. right? ඒක මූවි එක දෙපාරක් තමයි බලන්න ඒක කවුලක් නැහැ. right? හරි. ඔව් අපිට ස්ලැන්ග්ස් එහෙම හදන්න බෑ ඇත්තටම කිව්වොත් එහෙම දැන් විශ්මී කියන එක විම්මී කියලා එහෙම හදන්න බෑ අර මම කිව්වාට මේ ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ මුළු ලෝකයම පිළිගන්න දේවල් ටික අපිට ඕන නම් ඔයාලගේ යාළුවොත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් විම්මී කියලා රයිට් එහෙම අර අපිට ඒ ඕන විදිහට හදා ගන්න පුළුවන් කියන්නේ අර සාමාන්‍ය භාෂා ව්‍යවහාරය එහෙම නැතිනම් මේ කතා බහේදී අපිට ඕන විදිහට හදා ගන්න එකක් තමයි මේ ස්ලැන්ග්ස් කියලා කියන්නේ එඳ ඒක දැන් ඔයාට විශ්මි කැමති නම් ඔයාලට පුළුවන් විම්මි කියලා යාළුවොත් එක්ක ඒ කියන්නේ උඹලා මට මෙහෙම විම්මි කියලා කියපියෝ අන්න එහෙම කියලා හදාගන්න පුළුවන් රයිට් එහෙම කිසි බාධාවක් නැහැ ඉතින් හරි එතකොට බලන්න අපි දැන් කෙලින්ම පාඩමට යමු කො so as the lesson for today අද දවසේ තියෙන පාඩම විදිහට we are going to start the present continuous tense අපි දන්නවා මේ වෙනකොට තියෙන්නේ ආකාර දෙකයි කියලා present සහ past කියන විතර අපි present එක අවසන් කරලා past එකට ඉක්මනටම යනවා. එම නිසා අද දින පාඩම නිසා අප ආරම්භ කරන්නේ වර්තමාන කාලයට අයත් සමාන අදාළ වාක්‍ය රටාවයි. Just before moving to the lesson පාඩමට යෑමට කලින් there's something that I should mention here. මම මෙතනදී කිව යුතුම දෙයක් තියෙනවා. It is in this tense in passive මේ ඉංග්‍රීසි භාෂාවේ මේ passive වල තියෙන මේ වාක්‍ය රටාවේ there are only two subtenses based on the present and past. මම කලින් කිව්ව කරුණ මම දාලා තියෙනවා මේක ඇත්තටම කිව්වොත්. මොකක්ද කියන්නේ පාඩම ආරම්භයේ ප්‍රථමවම අවශ්‍යම පැවසිය යුත්තක් තිබේ. එනම් මෙම වාක්‍ය රටාව තුළ උපවාක්‍ය රටා දෙකක් පමණක් වර්තමාන හා මට අමතක වුණා. yes yes right. ඔව් නෑ නෑ yep කියන එක වෙනම එකක්. right අර මම කලින් yes ඔව් මට මේ යසති. ඇත්තටම thank you ඔයා මේ chat එකේ මට කිව්ව එක. මම අර කලින් කිව්ව නේද මේ yes කියන එකට. අන්න ඒකට තව එකක් තියෙනවා. ඒ තමයි yep කියන එක. yep මම කිව්ව විතර yep කියන එක ඊළඟට yup කියන එක ඉතින් අර අර්ථය දෙන විදිහට හදා ගන්න පුළුවන් yep yup ඊළඟට යා ඊට පස්සේ යා කියලා චුට්ටක් ඕන අදින්න පුළුවන් පොඩි අර පොස්ට් එකේ තියෙන යා අන්න එහෙම කියලා ඊට පස්සේ යා කියලා මේ ටයිප් කරනකොට එහෙම මම ගොඩක් මාත් එක්ක මැසේජ් කරන කටේ දන්න ඉංග්‍රීසි වලින් එහෙම සෞමි එහෙම මම ගොඩක් මේ යා කියන එක දනවා ඔය විදිහට ඊට පස්සේ තව ඕනනම් ගන්න පුළුවන් ආයි කියන එක එහෙම දැන් ඉංග්‍රීසි මූවිස් වල ගොඩක් මෙන්න මේ ආයි කියන එක තමයි යන්නේ ඔය විදිහට තියෙනවා ඔය යා කියලා ඔය ඉතින් තැනේ හිටියට ගන්න පුළුවන් ඉතින් right ඕන ඕන විදිහට හදාගෙන හරි චුට්ටක් try කරලා බලන්න ටිකක් අලුත් එකක් හදන්න වගේ හරි එහෙනම් අපි බලමු දැන් පාඩම චුට්ටක් right එතකොට බලන්න okay then it's time to move to the lesson දැන් පාඩමට යමු කියලා ඔන්න මම note එකක් දාලා තියෙනවා right present continuous tense right ආයි කියන එක තමයි ගොඩක්ම නිකන් අර පොස්ට් ගතියක් තියෙන්නේ yep කියන එකත් හොඳයි ඉතින් කෝකත් හොඳයි අරක
ඔවරින් අර කික් එකක් දෙනවා I did you eat I අරගෙන අර ආන් එහෙම දැන් ඔය මම කිව්වේ කෑවද I කෑවා අරගෙන කවුරු හරි කොල්ලෝ අතරේ ඔක තියෙනවා මේ කෑවද හරි එහෙම කියන්නේ නිකන් අර මම ඊයේත් කිව්වා මම මේ ස්ක්‍රීන් එක ඉස්සරහ ඇත්තටම කරලා පෙන්නනවා ඒත් ඔයාලට පේන්නේ නැහනේ මම ඇත්තටම මේ ගෙදර ගිය හැටියෙම මේ වයිට් බෝඩ් එකක් ඉස්සරහ ඔයාලට ටීච් කරන්න පටන් ගන්නවා. ඒතර ඔයාලට මගේ එක්ස්ප්‍රෙෂන්ස් එහෙම නැතිනම් මේ අතේ අතපය මෙහෙවන හැටි ඒ දේවල් ඔයා කොහොම බලන්න පුළුවන්. මේ විදිහට ඒ දේවල් තියෙන්න ඕනේ නැත්නම් උගන්වන්න වෙලාවට. හරි ඒතර බලන්න. හරි ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් තමයි පටන් ගන්න යන්නේ පැසිව් වලදී වර්තමානයේ කිසියම් ක්‍රියාවක් කරමින් ඉන්නවා. දැන් වර්තමානයේ කිසියම් ක්‍රියාවක් කරමින් ඉන්නවා. ඒක තමයි මේකේ තේරුම. හැබැයි මොකද්ද තියෙන විශේෂත්වය? කතෘ අඤ්ඤාතයි. කොහොමද කියන්නේ? අඤ්ඤාතයි. right unknown කියලා කියන්නේ අර දැන් සින්දුවක් ගත්තොත් එහෙම දන්න ප්ලේලිස්ට් එක බැලුවොත් එහෙම unknown artist දන්නේ නැහැ කියලා unknown UNK neon UNKNOWN කියලා unknown කියලා වගේ තියෙන නන් කියලා කියන්නේ ඒක right ඒ කියන්නේ අඤ්ඤාතයි දන්නේ නැහැ කියන එක හරි the idea behind this sentence pattern is simple මේ වාක්‍ය රටාව පිටපස ඇති අදහස වඩා සරලයි මොකක්ද බලමු that means this sentence pattern is used when we can see අන බලන්න මම චුට්ටෙන් චුට්ට විස්තර කරලා දෙන්නම් that means ඒ කියන්නේ this sentence pattern මේ වාක්‍ය රටාව is used භාවිතා කරනු ලබන්නේ when කියලා කියන්නේ විට එහෙම නැත්නම් කොට විට කොට නෙමෙයි ඒ කියන්නේ අර බුලත් වේට එහෙම නෙමෙයි කිසියම් හෝ ක්‍රියාවක් කරමින් ඉන්නකොට අපි දැන් කිව්වොත් මම බත් කනකොට මෙහෙම වුණානේ අන්න ඒ කියන්නේ කොට කියන එක ආවා මම පාරේ යන විට රුපියල් 1000ක් වැටි තිබුණා අන්න ඔය විදිහට කියන්නේ. එතකොට විට සහ කොට අන්න ඒක තමයි මේ when කියන එකේ තේරුම. Pattern is used when we can see. We can see කියලා කියන්නේ අපිට දකින්න පුළුවන්. Only an action මේ කිසියම් ක්‍රියාවක් is happening at the time that we intend or focus at. අපි අදහස් කරන හෝ අවධානය යොමු කරන මොහොතක් වන විට සිදුවෙමින් පවතින ක්‍රියාවක් දක්වන වෙලාවට තමයි මේ වාක්‍යයට භාවිතා කරන්නේ. හැබැයි විශේෂ දෙයක් තියෙනවා මොකද්ද that doesn't mean ඒක අදහස් කරන්නේ නැහැ මොකද්ද that it is happening automatically අන්න ඒක ඉබේ සිදුවන ක්‍රියාවක් විදිහ අදහසක් නෙමෙයි මෙතනදී කියන්නේ දැන් බලන්න දැන් වර්තමානයේ කිසියම් දැන් අරකේ අර කියලා තිබුණ වාක්‍යයෙන් එකෙන් නෙමෙයි බලන්නකෝ we can see only an action is happening at a time that we intend අපි අදහස් කරන මොහොතක් වන විට සිදුවෙමින් පවතින ක්‍රියාවක් කියලා කිව්වම සිදුවෙමින් කියලා කිව්වම ඉතින් එනේ ඉබේ සිද්ධ වෙන එකන්නේ ආන්නෙම කියලා අදහසක් එනවා නෑ එහෙම දෙයක් නෙමෙයි ඒක මම විශේෂයෙන්ම දාලා තියෙනවා it doesn't mean ඒක අදහසක් නෑ that it is happening automatically ඒක ඉබේ සිදුවන ක්‍රියාවක් කියලා අදහසක් නෑ මෙතනදී someone is doing කවුරු හරි කෙනෙක් කරමින් ඉන්නවා ඒක but there's no a clue about the doer හැබැයි මේ කරන එකා ගැන කරන්නේ කවුද කියන දේ ගැන අපිට ඉංගියක්වත් නැහැ right ඉංගියක්වත් නැහැ දැන් ඇත්තටම කිව්වොත් එහෙම දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ඔයාලට තමයි වාහන සද්ද ඇහෙනවා right දැන් වාහන සද්ද ඔය 3 wheeler එකක් යනවා ඊට පස්සේ ඔය දැන් දැන් 3 wheeler එකක් යනවා ඔයාලට ඇහුණාද දන්නේ right බයික් යනවා ඔය විදිහට දැන් විවිධ වාහන යනවානේ ඕනෙන් 3 wheeler එකක් ගියා දැන් 3 wheeler එක ගියේ කවුද කියලා දන්නවද නැහැ නේද දැන් මට කියන්න වෙන්නේ වාහනවල යන්නේ කවුද කියලා දන්නේ නැහනේ ඉතින් අපිට කියන්න වෙන්නේ වාහන යමින් තියෙනවා නැත්නම් වාහන පදවමින් ඉන්නවා කවුද දන්නේ නැහැ වාහන පදවන්නේ කවුද ඉතින් අප්පුහාමිද සොයිසද පෙරේරද නුවන්ද කමල්ද ඔව් කියලා අපි කවුද පදවන්නේ කියලා දන්නේ නැහනේ දැන් ඔන්න මෙහෙම හිතන්නකෝ දැන් හැබැයි අපිට පදවන කෙනා හිතා ගන්න පුළුවන් ඔයාලා ගෙවල් පාරේ කෙළවරේම ඉන්නේ දැන් ඔයාලා ඉන්න පාරේ කෙළවරේම තියෙන ගෙදර කමල්ගේ ඊට පස්සේ තමයි ওই පාරේ මැද හරි තමයි ඔයාලා ගෙදර තියෙන්නේ කමල්ගෙයි ඔයාලා ගෙදර පහු කරන් තමයි යන්න ඕනේ ඒතර ඔන්න බයික් පාරේ බයික් එකක් ගියොත් එහෙම අපිට හිතන්න පුළුවන් කමල් ඕන් ගියා ආන්න එහෙම කියන්න පුළුවන්. අන්න එහෙම අවස්ථා තියෙන හැබැයි යන්නේ කවුද කියලා දන්නේ නැත්නම් වාහන පදවමින් ඉන්නවා කියලා තමයි කියන්න වෙන්නේ අපිට. ඒතර vehicles are being driven අපි ඉස්සරහට වාක්‍ය ලියන හැටි බලමු. ඔව් තාත අපර කීපෙන් ඩිස්කනෙක්ට් වෙයි. ඉක්මනට ජොයින් වෙන්න. අපි කතා කරගෙන යන් ඉස්සරහට. හරි. එතකොට දැන් විතර බලමු මේකේ සිංහල තේරුම මම දාලා තියෙනවා. එනම් මෙම වාක්‍ය රටාව භාවිතා කරනු ලබන්නේ අප අදහස් කරන හෝ අවධානය යොමු කරන